එකොළහ ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පාඩම් මාලාවේ ආරම්භක දේශනය තමයි අද අපි ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම ආරම්භක දේශනය කියලා පාඩමට අමතරව විශේෂ කරුණු කියන්නට අවශ්‍ය නැහැ. ඒකට හේතුව අපි මුලින් යම් කරුණු අවශ්‍ය කරුණු දැනුවත් කරලා තියෙනවා. පන්තිය පිළිබඳව අවශ්‍ය කරුණු දැනගන්න තියෙනවා නම් ඔබට දැනගත යුතු කරුණු තියෙනවා නම් ඒ පිළිබඳව පසුව වුණත් එහෙම නැත්නම් මේ පාඩම යන අවස්ථාවේ වුණත් chat තීරුවේ සඳහන් කිරීමෙන් ඔබට මේ ප්‍රශ්න විමසීමට අවස්ථාව තියෙනවා. මේ පාඩම අපි ඉදිරිපත් කරන්නේ විවිධ අවස්ථාවල විවිධ ක්‍රම ශිල්ප යොදාගෙන උදාහරණයක් විදිහට අද අපි පාඩම ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඊට පිළිතුරු සාකච්ඡා කරන ක්‍රමයට මේ විදිහට පාඩම් සාකච්ඡා කරන එක විශේෂයෙන්ම වැදගත්. හේතු වන්නේ අධ්‍යාපන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී අහන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා පෙරහුරුවකුත් ඒ තුලින් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි අපිට යම්කිසි විමසීමකින් යුක්තව එහෙම නැත්නම් සැකයෙන් යුක්තව කරුණු සොයා බැලීමේ ආසාවෙන් යුක්තව අපිට මේ පාඩමේ කරුණු සාකච්ඡා කරන්න පුළුවන් නිසා අද අපි සාකච්ඡා කරන පාඩම තමයි බුදු සිරිත අනුව යමු අභියෝග ජයගනිමු කියන පාඩම. මේ පාඩම අවසානයේ ඔබට මේ පාඩමට අදාළ සටහන් ඇතුළත් නිබන්ධනය ලබා දෙනවා. ඒ නිබන්ධනය PDF විදියට සකස් කරලා තියෙන්නේ. මේ පාඩම අවසන් වුණාන් පස්සේ මේ පාඩමේ අපි ඒක ඉදිරිපත් කරන්නේ නැහැ. පාඩම අවසන් වුණාම පුද්ගලිකව ඔබගේ දුරකථන අංක වලට එහෙම නැත්නම් මේ WhatsApp සමූහයට ඉදිරිපත් කරනවා. ඒවා ළමයින්ට ලබා ගන්න පුළුවන් මේ පාඩම අවසන් වුණාන් පස්සේ. ඊළඟට ඒ පාඩම් වල වැදගත් මේ පාඩමේ කතා කරපු ඒ වගේම මේ පාඩමේ අන්තර්ගත වෙන වැදගත්ම කරුණු හා විභාගයේ ඉලක්ක කර තැනූ අනුමාන ප්‍රශ්න තමයි මේ නිබන්ධන වල අන්තර්ගත වෙන්නේ. ඒ සියල්ල හැම පාඩමක් අවසානෙම ළමයින්ට අපි ලබා දෙනවා. එහෙනම් අපි පාඩමට යමු. මුලින්ම මේ පාඩමේ අපි මාතෘකාව දිහා බැලුවම අපිට පැහැදිලි වෙන විශේෂ කාරණයක් තියෙනවා. ඒ තමයි අභියෝග ගැන ඉගෙන ගන්නවා. හැබැයි බුදු සිරිත අනුව යමු. අපි 10 ශ්‍රේණිය මතක ඇති 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ පළවෙනි පාඩමේ තියෙන්නේ සිදුහත් කුමාර අවදී. ඒ සිදුහත් කුමාරයා විදිහට එහෙම නැත්නම් බෝසත් චරිතය තුලින් අපේ ජීවිතයට ආදර්ශ ගන්න පුළුවන් කොහොමද අභියෝග ජය ගන්න ආකාරය පිළිබඳව තියෙන එක. දැන් 11 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ විශේෂත්වය තමයි බුද්ධත්වයේ ලැබීමෙන් පස්සෙත් බුදුරජාණන් වහන්සේ විවිධ අභියෝග වලට මුහුණ දුන්න ආකාරය තමයි මේ 11 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩමේ කතා කරන්නේ. ඒ අනුව අපි අද පාඩමේ මුලින්ම ප්‍රශ්නයට යමු. වැදගත්ම ප්‍රශ්නය තමයි මේ පාඩමේ බුදුරජාණන් වහන්සේ අභියෝග ජයගත්ත පුද්ගලයන් අතර පරමාදර්ශය වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ පරමාදර්ශයේ විදිහට බෞද්ධයන් වන අප කවුරුත් සලකනවා. ඒ වගේම ඊට හේතුත් තියෙනවා තර්කානුකූලව. බුදුරජාණන් වහන්සේ පරමාදර්ශයේ විදිහට සලකන්න අභියෝග ජයගත්ත පුද්ගලයන් අතර. දැන් අපි දන්නවා මේ ලෝකේ ඉපදෙන ඕනම මිනිසෙකුට උපතේ ඉඳන් මරණය දක්වා බොහෝ අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ අභියෝග මිනිස්සු හැමෝටම සාමාන්‍ය පොදු දේවල්. උපතේ ඉඳන් මරණය දක්වා අපි කැමති වුණත් අකමැති වුණත් මේ අභියෝග වලට අපට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැබැයි ඒ අභියෝග වලට මුහුණ දීලා ජීවිතය සාර්ථක කරගත්ත මිනිස්සු මිනිස් ඉතිහාසයේ
ඉතා අඩුවෙන් දකින්නේ, අඩුවෙන් අපිට හමු වෙන්නේ. නමුත් විවිධ මට්ටම් වලින් තමන්ගේ අභියෝග ජයගත්ත මිනිස්සු අතීතයේ හිටියා, අදත් ඉන්නවා. ඒ සියලුම මිනිසුන් අතරින් උත්තරීතර පුද්ගලයා විදිහට බුදුහාමුදුරුවෝ සලකන්නේ ඇයි? ඒකට සලකන්න ප්‍රධානම හේතුව තමයි දැන් අනික් අභියෝග ජයගත්ත සියලුම දෙනා ඒ අභියෝග ආයකී උපතක් නැත්තම් උපතින් පස්සේ මුහුණ දෙන්න සිදුවන අභියෝග වන මොනවාද? ලෙඩවීම, ඒ වගේම අකමැති දේ ලැබීම, කැමැති දේවල් කැමැති අය තමන්ගෙන් ඉවත් වීම, ලෙඩවීම, වයසට යාම, මරණයටපත් වීම වගේ අභියෝග එල්ල වෙන්නේ නැහැ. ඉතින් ඒ කියන ලෝකෝත්තර தত্ত্বය කියන්නේ ලෝකෝත්තර தত্ত্বයට බුදුරජාණන් වහන්සේ සමීප වුණා. ඒ වගේම එතෙන්ට ගිහිල්ලා එතෙන්ට යන ආකාරය, ඒ කියන්නේ මේ කියන தത്വයටපත් වෙන ආකාරය පිළිබඳව ලෝකයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අභියෝග ජයගත්ත පුද්ගලයන් අතර පරමාදර්ශය වෙන්නේ. ඒ සඳහා උදාහරණ විදිහට අපි මේ පාඩමේ කරුණු කිහිපයක් දක්වලා තියෙනවා. හැබැයි මේ එකම කරුණ. මේ දක්වලා තියෙන්නේ එකම කාරණය. මොනවාද ඒ කාරණය? ඒ කාරණයට ඇතුළත් වන කාරණා මේ තියෙන්නේ යම්ෙකුට ජය ගැනීමට දුෂ්කරම අභියෝගය ජය ගැනීම. බුදුරජාණන් වහන්සේ අභියෝග ජයගත්ත පුද්ගලයන් අතර පරමාදර්ශය වීමට හේතුවක්. ඒ වගේම ලෞකික පෘථග්ජන තත්ත්වයේ ඉක්මවලා ලෝකෝත්තර තත්ත්වයක් කරා ළඟා වීම. අපි හරි අර කලින් සඳහන් කරපු කතාව. ඊළඟට ලෝතුරා බුද්ධත්වයට පත් වීම. මේ කියන කරුණු තුනම එකම කාරණයක්. එකම කාරණයක්, හැබැයි ක්‍රම තුනකට කියලා තියෙනවා. ඒක පැහැදිලි ඇති ළමයින්ට. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේ කමෙන්ට් තීරුවේ chat තීරුවේ සඳහන් කරන්න. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බුදුරජාණන් වහන්සේට කෙලෙස් මරුන් පෙරදවීමට උපකාරී වූ සුවිශේෂ ශක්තියක් තියෙනවා. දැන් අපි දන්නවා අපිට අභියෝග එල්ල වුණාම ඒ අභියෝග වලට මුහුණ දෙන්න බෑ අපිට හිතුණ පළියට. දැන් අපිට හිතෙනවා ඒ කියන්නේ මම ඕනම අභියෝගයකට මුහුණ දෙනවා, මම ওই අභියෝග ජය ගන්නවා කියලා අපි කිව්ව පළියට අපිට හිතුණ පළියට මේ අභියෝග ජය ගන්න බෑ. උදාහරණයක් විදිහට දැන් අපි කියමුකෝ සාමාන්‍ය පෙළ විභාගය කියලා. මේ සාමාන්‍ය පෙළ විභාගේ සමත් වෙන්න මට පුළුවන් ඉහළම ප්‍රතිඵල ගන්න කියලා කිව්ව පළියට පමණක්, එහෙම නැත්නම් ප්‍රකාශ කළ පළියට අදහසක් හිතේ තිබ්බ පළියට බෑ. ඒ සඳහා අපේ ළඟ සුවිශේෂී ගුණාංග තියෙන්න ඕනේ. දක්ෂතාවන් හැකියාවන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට කෙලෙස් මරුන් පෙරදවීමට මෙතන අපි කතා කරන්නේ බුදු ධර්මයේ මුල්ම ප්‍රශ්නේ මේක තමයි බුදුරජාණන් වහන්සේට එල්ල වුණ දුෂ්කරම අභියෝගය. මේ අභියෝගයේ ජයගත්ත නිසා තමයි ප්‍රශ්නයක් තියෙනවද කාටද ළමයි? මේ අභියෝගයේ ජයගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේ අභියෝග ජයගත්ත පුද්ගලයන් අතර පරමාදර්ශී පුද්ගලයා බවට පත් වුණේ. එතකොට මේ தത്വයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේට උපකාරී වුණ සුවිශේෂී ශක්තියක් තියෙනවා. මොකක්ද ඒ ශක්තිය? ආධ්‍යාත්මික ශක්තිය. එහෙම නැත්නම් මානසික ශක්තිය. මේ මානසික ශක්තිය වෙනසක් තියෙනවා දැන් සාමාන්‍ය මිනිසුන්ට වඩා. ඒකට හේතුව අපි උපතේ ඉඳන්
අපි සාමාන්‍ය මිනිස්සු උපතේ ඉඳන් මරණය දක්වා තමයි තමන්ගේ මානසික තත්ත්වය දියුණු කරගන්නේ විවිධ අධ්‍යාපනික ක්‍රම හරහා. නමුත් බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි සංසාරේ දිගු කාලයක් තිස්සේ පුරුදු කරපු ආධ්‍යාත්මික ගුණ වගාවක් තමයි බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ. ඒ කියන්නේ දසපාරමිතාවන් ආදී වශයෙන්. මේ විදිහට දසපාරමිතාවන් පුරලා තමාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත්තා. ඒ ශක්තිය තමයි උපකාර කරගත්තේ මේ අභියෝග වලට මුහුණ දෙන්න. ඒ කියන්නේ අපිට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න මානසික ශක්තියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මානසික වශයෙන් දියුණුවක් තියෙන්න ඕනේ. එහෙම නැති පුද්ගලයෙකුට අභියෝගයක් ජය ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වෙන්නේ සංසාරේ පුරා දිග්ගු කාලයක් තිස්සේ පුරුදු කරපු මානසික ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ යොදාගත්තේ. මේ මානසික ශක්තිය දියුණු කරේ කොහොමද? දසපාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන්. ඊළඟට මෙතන සසර කියලා වචනයක් තියෙනවා. සසර කියන්නේ මොකද්ද? උපදින පුද්ගලෙක් කාලයක් ජීවත් වෙලා මිය යනවා. ආය ඒ උපදින සත්වයා නැවත ඉපදෙනවා, නැවත මිය යනවා, නැවත ඉපදෙනවා. මේ විදිහට දිගු කාලයක් ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවයට කියනවා සංසාරය කියලා. ඊළඟට අපි දන්නවා ඕනම කෙනෙක් දැන් අපි කවුරු හරි අභියෝගයක් ජයගත්තන් පස්සේ ඒ අභියෝගය ජයගත්තට හිතේ ඒ අභියෝගය ජයගත්තම හිතේ ඇති වෙන සතුට ඉබේම ප්‍රකාශ වන ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තරඟයකට ඉදිරිපත් වුණ පිරිසක් අතරින් යම් කිසි පුද්ගලයෙක් ජයග්‍රහණය කරාම ඒ පුද්ගලයා සතුට ප්‍රකාශ කරමින් විවිධ ආකාරයේ ශබ්ද ഘോഷා පවත්වන විවිධ සන්දාවිස්සං අනිබ්බිසං කියන ගාථා පාඨය. මේ ගාථා පාඨයත් කටපාඩම් තියාගන්න එක හොඳයි. ඒකට හේතුව අනිවාර්යයෙන්ම විභාගයේ ප්‍රශ්නවලදී අහනවා අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං වගේ ගාථා වේ පාඨ දෙකක් දීලා, පේලි දෙකක් දීලා ඉතුරු පාඨ දෙක සම්පූර්ණ කරන්න කියලා වගේ ප්‍රශ්න අහනවා. ඒ නිසා මේ ගාථාව ටිකක් කටපාඩම් කරලා තියාගන්න ඕනි තමයි. ඒ වගේම තමයි මේ ගාථාවේ තේරුමත් දැනගෙන ඉන්න ඕනි. මේකේ අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිබ්බිසං කියන ගාථාවේ තේරුම මේ පාඩමේ තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒක විතරම කියන එකේ තේරුමක් නැහැ. මම සසර දුකට මුල් වන පංචස්කන්ධය නැමැති ගෙය හදන වඩුවා සොයමින් සංසාරේ නොඑක් ಜಾතීන් වල ඇවිද්දා වෙහෙස වුණා. ඒත් ඒක හොයාගන්න අමාරු වුණා ඒ ආත්මභාවවලදී. හැබැයි දැන් මම ඒ වඩුවා දැක්කා. මේ පංචස්කන්ධය නැමැති ගෙය නැවත සැදීමට අවස්ථාවක් දෙන්නේ නැහැ ඒ වඩුවාට. මේ වඩුවෙක් ගැන නෙමෙයි කියන්නේ. මේ කියන්නේ තණ්හාව ගැන. ගෙයි පරාද බිඳ දැම්මා, කැණි මණ්ඩල සුන් කළා, තණ්හාව සයකොට රහත් වුණා. එතකොට තණ්හාව නැමැති වඩුවා දැක්ක නිසා තමයි මේ දේ කරන්න පුළුවන් වුණේ. තණ්හාව නිසා තමයි මේ විදිහට පංචස්කන්ධයක් සකස් වෙන්නේ. පංචස්කන්ධය සකස් වෙන්නේ. ඒ වගේම පංච උපාදානස්කන්ධයක් බවට පංචස්කන්ධය පරිවර්තනය වෙන්නේ මේ තණ්හාව නිසා. ඊළඟට අපි කතා කරමු පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි අතර වෙනස පසුව ප්‍රශ්නයකදී. එතකොට මේකෙන් කතා කරන්නේ මේ පංචස්කන්ධය නැමැති ගෙය හදන වඩුවා සොයමින් තමයි කාලයක් තිස්සේ බෝසතාණන් වහන්සේ ආත්ම ගණන් පාරමිතා පිරුවේ. මේ අවසාන ආත්මභාවයේදී බුද්ධත්වයේ ලැබෙන අවස්ථාවේ ඒ තණ්හාව දැකලා තණ්හාව ඡය කළා. ඒතර තණ්හාව කියන්නේ ජීවියෙක් නෙවෙයි මානසික ස්වභාවයක්.
එතකොට මේ උදාන වාක්‍ය තුල අපිට පැහැදිලි වෙන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි මේ තණ්හාව කියන මානසික ස්වභාවය පදනම් කරගෙන තමයි මේ පංචස්කන්ධය නැමැති ගේ හදන්නේ. මේ ගේ බවුන්ඩේෂන් එක තමයි තණ්හාව. ඉතින් මේ බවුන්ඩේෂන් එක පදනම බිඳ වැටුනොත් එහෙම නැත්නම් මේ තණ්හාව ඉවත් වුණොත් අපේ මනසෙන් මේ පංචස්කන්ධය නැමැති ගෘහය කැඩිලා විනාශ වෙනවා. ඉන් අනතුරුව සසර දුකට මුහුණ දෙන්නට පුද්ගලයාට සිද්ධ වෙන්නේ නැහැ. සසර දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් දිගු දුක් ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සසර දුකෙන් මිදෙන්න තමයි මේ තණ්හාව ශ්‍රය කරන්නේ. ඊළඟට කොහොමද පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ අපි මේ පාඩමේදී. පංචස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන ස්වභාවයන්. මේ රූපයන්ට එහෙම නැත්නම් වේදනාවන්ට සංඥාවන්ට සංඛාරයන්ට උපාදානයක් ඇති වුණොත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියමු, අපි රූපයක් දැකලා හිතෙන් දැඩිව අල්ලාගත්තොත්, ඒක හිතේ දැඩිව මතකයේ තියාගෙන ඒ පිළිබඳව නැවත සිතමින් කාලයක් ජීවත් වෙනකොට ඒක උපාදාන වෙනවා කියනවා. ඒ කියන්නේ හිතට දැඩිව ග්‍රහණය වෙනවා. ඊට පස්සේ තමයි ඒ රූපයට යම්කිසි වෙනසක් සිදු වුණොත්, දුකක් ඇති වුණොත් තමන්ගේ සිතට ලොකු දුකක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට අපි සිතින් යමක් උපාදානය කරගත්තොත්, ඒ කියන්නේ දැඩිව අල්ලාගත්තොත්, ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංචස්කන්ධයට අදාළ මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන යම්කිසි කාරණාවක් උදෙසා උපාදානයක් එහෙම නැත්නම් දැඩිව හිතින් අල්ලා ගැනීම. එතනදී පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. එහෙනම් පැහැදිලි ඇති පංචස්කන්ධය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. මේවා දේවල් නෙමෙයි. මේවා මානසික ස්වභාවයන්. විශේෂයෙන්ම ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ලෝකේ තියෙනවා, රූප තියෙනවා, ඒ වගේම අපේ ජීවිතේ විවිධ වේදනාවක් නැති වෙනවා, සැප වේදනාවක් නැති වෙනවා, දුක් වේදනාවක් නැති වෙනවා. මේ කියන මොකක් හරි ඒ වගේ සැප වේදනාවකට අපේ දිගු කාලයක් මේ වේදනාව ගැන ආසාවෙන් ප්‍රාර්ථනා කරමින් ජීවත් වෙන්න ගියාන් පස්සේ උපාදානයක් කියන්නේ දැඩිව අල්ලා ගැනීම. මෙහෙම වුණාන් පස්සේ ඒ වේදනාව වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම නුව පැවතීම. ඒ කියන්නේ සැප දුක නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ ආදී වශයෙන්. ඒ කියන්නේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. ඕනම දුකක් සැපක් බවටත් සැපක් දුකක් බවටත් පරිවර්තනය වෙමින් තමයි මේ ලෝකේ පවතින්නේ. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව වෙනස් වෙමින් දුකටපත් වෙමින් මේ ලෝකේ සියලුම දේවල් පවතිනවා. ඒ නිසා ඒ විදිහට වෙනස් වෙනකොට අපි අර හිතෙන් අල්ලාගත්ත දේවල් අපෙන් නැති වෙනකොට, ඈත් වෙනකොට ලොකු දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි දැන් අපි නොදන්න කෙනෙක්, දැන් කියමුකෝ අපි මේ කොරෝනා වෛරසය හරහා අපි නොදන්න වෙනත් රටක කෙනෙක්, එහෙම නැත්නම් වෙනත් සත්වෙක් මිය ගියාට වඩා අපිට ලොකු දුකක් ඇති වෙනවා තමන්ගේ සමීපතමයෙකුගේ ජීවිතයට යම්කිසි හානියක් වෙනකොට. එහෙම වෙන්නේ ඇයි? අපේ මනසේ අපේ වැඩිම බැඳීම උපාදානයේ තියෙන්නේ අපේ අර සමීප පුද්ගලයා පිළිබඳ. අපි අර නොදන්න කවදාකවත් දැකලා නැති පුද්ගලයෙක් පිළිබඳව අපේ ලොකු දුකක් ඇති වෙන්නේ නැත්තේ අපි සිතින් දැඩිව ඒ පුද්ගලයා පිළිබඳව හිතෙන් අල්ලාගෙන නැති නිසා. ඒතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ විදිහට හිතෙන් දැඩිව යමක් යම්කිසි ස්වභාවයක් අල්ලා ගැනීම.
ඊළඟට මේ පාඩමේ කතා කරන වැදගත් කාරණයක් තමයි දැන් අපි අභියෝග ගැන කතා කරා. මේ අභියෝග විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ජයගත් ආකාරය ගැන තමයි මේ කතා කරගෙන යන්නේ. ඒකෙන් වැදගත්ම කාරණේ තමයි අපි කතා කරේ. මේකේ පැහැදිලි වෙනවා මේ අභියෝග ගැන කතා කරනකොට අභියෝග දැන් විවිධ අභියෝග එහෙම නැත්නම් මේ විවිධ අභියෝග මඟහැරලා පුද්ගල දියුණුව අපේ දියුණුව සලසා ගන්න අපිට අවශ්‍ය කාරණාවන් තියෙනවා. පුද්ගල දියුණුවට අවශ්‍ය උතුම් ගුණාංග තියෙනවා. ඒ වගේම තමයි මේ දියුණුව අඩාල වීමට හේතු වන කරුණුත් තියෙනවා. මොනවාද ඒ කරුණ අවස්ථාවල මේ පාඩමේ අපි බුදුරජාණන් වහන්සේ අභියෝගයට මුහුණ දුන්න ආකාරය පිළිබඳව කතා කරනවා විතරක් නෙමෙයි වැදගත්ම කාරණේ තමයි මේ බුදුරජාණන් වහන්සේ අභියෝග වලට මුහුණ දුන්නේ කොහොමද? ඒව ආදර්ශ විදිහට අපේ ජීවිතයට එකතු කරගන්න කොහොමද කියන එක. විභාගයට ප්‍රශ්න අහන්නෙත් එහෙම. ඔබගේ එහෙම නැත්නම් ශිෂ්‍ය ජීවිතයට මේ කියන අභියෝගයක්. ඒකට ඒ අභියෝගය ජයගත් ආකාරයට ඔබේ ජීවිතයේදී ඔබට එල්ලවන අභියෝගයක් ජයගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න වෙනවා. අපි මෙන්න මේ කාරණා ටික කතා කරන්න පසුවට කියලා අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බුදුරජාණන් වහන්සේ දැන් අපි කලින් කතා කරා ජයගත් අභියෝග අතර ප්‍රධානම අභියෝගය උනේ බුද්ධත්වයට පත්වීම. එහෙම නැත්නම් දසමාර සේනාවන් පරාජය කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දසමාර සේනාවන් පරාජය කරලා තමාට බුද්ධත්වයේ සඳහා උපකාර වුණ අජීවී වස්තුවක් වන බෝධීන් වහන්සේ ඇසතු බෝරුක දිහා සතියක් ඇසිපිය හෙලන්නේ නැතුව බලාගෙන හිටියා. මේක අභියෝගයක් වෙන්නේ කොහොමද? ඇත්තටම අපිට පැහැදිලි ඇසිපිය නොහෙලා අපිට මොහොතක්වත් ඉන්නට අපහසුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් නෙවෙයි දවස් 7ක් සතියක් පුරාවට කළගුණ සැලකීමක් වශයෙන් බෝධිය දෙස බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය හෙලන්නේ නැතුව බලාගෙන ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම අභියෝගයක් නේ. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ අභියෝග ජයගත්ත අවස්ථාවකට උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේදී. ඒකෙන් අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශ ගොඩක් තියෙනවා. එකක් තමයි කෙලෙහි ගුණ සැලකීමේ අගය. ඊළඟට කෙලෙහි ගුණ සලකනකොට මිනිසෙක්ම වෙන්න ඕනේ නැහැ. සතෙක්ම වෙන්නත් ඕනේ නැහැ. මිනිසුන්ටත් සතුන්ටත් ඒ වගේම අජීවී වස්තුන්ටත් අපි කෙලෙහි ගුණ දක්වන්න ඕනි. ඒකෙන් තියෙන ලොකුම වාසිය තමයි ලෝකේ විවිධ පාරිසරික අර්බුද ඇති වෙන අවස්ථාවල ඒක වළක්වා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගස්වල හේවන ගස්වල පළදාව ගත්තම ඒ ගස් පිළිබඳව කෘතවේදී හැඟීමක් ඇති කර ගන්නවා නම් අපි ගස් විනාශ කරන්නේ නැහැ. ඒ වගේම අපි විවිධ පැල වර්ග පිටවනවා, රෝපණය කරනවා. එතකොට ලෝකේ පාරිසරික අර්බුද බොහෝ සෙයින් අඩු වෙනවා මේ ගස් වැවීම නිසා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. බෝසත්වරයෙකුගේ පරම අභිලාෂය කුමක්ද කියන ප්‍රශ්නේ. පරම කියන්නේ වැදගත්ම. දැන් අපේ ජීවිතේත් වැදගත්ම අරමුණ. හැබැයි අපේ ජීවිතේ වෙනස්. ඒ කියන්නේ අපේ ජීවිතේ කාලෙන් කාලෙට අපේ අරමුණ වෙනස් වෙනවානේ. දැන් උදාහරණයක් විදිහට දැන් මේ කාලේ ළමයින්ගේ හිතේ තියෙන්නේ ප්‍රධාන අරමුණ විභාගයේ ජය ගැනීම වෙන්න පුළුවන්. නමුත් පස්සේ කාලෙක ওই විභාගේ සමත් වුණාන් පස්සේ තව අලුත් අභිලාෂයක් බලාපොරොත්තුවක් ඇති වෙනවා. නමුත් බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ විශේෂත්වය තමයි ඒකයි අපි පරමාදර්ශයේ විදිහට බෝසතාණන් වහන්සේ සලකන්නේ. බුදුරජාණන් වහන්සේ සලකන්නේ. ඇයි? එකම අරමුණක් තමයි ජීවිතේ තිබ්බේ. පරම අභිලාෂය. පරම අරමුණක් තිබ්බේ. උතුම් අරමුණ තිබ්බේ එකක්. ඒ තමයි පළවෙනි කාරණේ තමයි තමන් ඉස්සෙල්ලම ධර්මය අවබෝධ කරගන්න එක. අනිත් එක තමයි ඒ අවබෝධ කරගත්ත ධර්මය ලෝකයාට
අවබෝධ කරවීම. ඒ කියන්නේ අනිත් අයට තේරුම් කරලා දෙන එක. එතකොට එතනදී තමයි අපිට මේ සඳහා උදාහරණය මොකද්ද? පළවෙනි උදාහරණය මොකද්ද? තමා අවබෝධ කරගත ධර්මයේ ලෝකයාට අවබෝධ කරවන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ ගත්තා කියන කාරණේට පස්වග තවුසන් තමාට අර දුෂ්කර ක්‍රියා කරන සමයේ බෝසතාණන් වහන්සේට උපකාර කරානේ පස්වග තවුසන්. මේ පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඉසිපතනේ මිගදාය තමයි හිටියේ. මෙන්න මේ ස්ථානයේට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඉතින් ඒ වැඩම කරපු අවස්ථාවේ පස්වග තවුසන් බුදුරජාණන් වහන්සේ පිළිගන්න ආවේ නැහැ. ඉතින් ටිකක් ඇලිමැලි කරා. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ වචනේ සත්‍ය වචනේ බලය සහ විමසුම් සීලී වීම කියන අභියෝග ජය ගැනීමට අවශ්‍ය ගුණාංග දෙක ප්‍රකට කරපු අවස්ථාව. සත්‍ය වචනේ බලයයි විමසුම් සීලී වීමයි. මොකද්ද සත්‍ය වචනේ බලය යොදාගත්තා කියන කාරණා? පිළිගන්නවා. එහෙම පිළිගත නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ පස්වග තවුසන්ට දහම් අවබෝධ කරවන්න අවස්ථාව ලැබුණේ. මේ අවස්ථාවේ හොඳට මතක තියාගන්න ජීවිත අභියෝග ජය ගන්න අවශ්‍යම ගුණාංග දෙකක් බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ පස්වග තවුසන්ට දහම් දෙසු අවස්ථාවේ. මොනවාද ඒ ගුණාංග දෙක? සත්‍ය වචනේ බලයයි විමසුම් සීලී වීමයි. ඒ කියන්නේ මේ වෙලාවේ කලබල වුණේ නැහැ බුදුරජාණන් වහන්සේ මං කියන දේවල් පිළිගන්නේ නැහැ කියලා යන්නට ගියේ නැහැ. ටිකක් බුද්ධිමත් වුණා. මේ අවස්ථාවේ මොකද්ද කරන්න ඕනේ? එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ විමසුම් ඥාණයට අහු වෙන්නේ. මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ තමයි මම සත්‍ය වචනය භාවිතා කළා. ඒක සත්‍යය. ඒක මෙයාට පැහැදිලි කරාම අනිවාර්යෙන් මොවුන් මං කියන කාරණේ පිළිගන්නවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේගේ ඥාණයට හසු වෙන්නේ. විමසුම් සීලී වීම. ඊළඟට ළමයින්ට ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න. මම ඉදිරියට ඔහොම දිගටම කතා කරගෙන යනවා. හේතුව වෙලාව අපත යන නිසා ප්‍රශ්න අසමින් සිටියොත් සමහරට ළමයි උත්තර දෙන්නේ නැහැ. ඉතින් නිකම්ම වෙලාව යනවා. ඒ නිසා පාඩම කතා කරගෙන යන අතරේ ප්‍රශ්න අහන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒවට මේ ලැජ්ජා කරන්නේවත් එහෙම නැත්නම් අපහාස කරන්නේවත් නැහැ. તમને තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම අහන්න. අහන්න නැතුව අපිට මේ පාඩම් ඉදිරියට සාර්ථක කරගෙන යන්න අමාරුයිනේ. අනිත් එක ළමයි ඉන්න තත්ත්වේ මට තේරුම් ඕනේ. එතකොට තමයි අපි පාඩම කරන ක්‍රමය ටිකක් වෙනස් කරන්න පුළුවන්. පැහැදිලි කරන ඒවා තව ටිකක් දීර්ඝ කරන්න පුළුවන්. යම් යම් කරුණු පැහැදිලි මදි නම් ළමයි ඔය chat තීරුවේ සඳහන් කරලා දාන්න තව ටිකක් මෙන්න මේ කියන කාරණේ පැහැදිලි කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේට අභියෝගයක් තව මුහුණ දෙන්න අභියෝගයක් ඇති වුණා. ඒ තමයි දැන් සංඝ ශාසනයේ ප්‍රධානියා විදිහට බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ සංඝ ශාසනයට අවශ්‍ය මඟ පෙන්වීම කරේ බුදුරජාණන් වහන්සේනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ භික්ෂු සමාජයේ භික්ෂුන් වහන්සේලාට විවිධ තනතුරු ප්‍රදානය කරේ. ඉතින් ওই තනතුරු කියන්නේ මේ අපේ සමාජයේ කියන ඔය මිල මුදල් හම්බ කරන එහෙම නැත්නම් ලොකු බලයක් ගොඩනගාගෙන අනිත් සමාජයේ මිනිස්සු පාලනය කරමින් කටයුතු කරන ඒ වගේ මේ තනතුරු නෙමෙයි. මේවා මේ තනතුරු දෙන්නේ ගුණයන්ට. ගුණයන් සලකලා බලනවා.
දැන් අපි සාමාන්‍ය සමාජයේ තනතුරු ලබා දෙන්නේ විවිධ සමාජයට පක්ෂපාතීකම් ඒ වගේම තමන්ට වඩාත් ප්‍රයෝජනවත් පුද්ගලයෙක් තනතුරු වලට පත් කර ගන්නවා. මෙන්න මේ වගේ වඩාත් අදුරදර්ශී ක්‍රම වලට තමන්ගේ සමීපතමයන් පත් කර ගන්නවා බොහෝ ආයතනවල. නමුත් බුදුරජාණන් වහන්සේගේ වෙනස තමයි බුදුරජාණන් වහන්සේ තනතුරු දුන්නේ මේක සුවිශේෂී වැදගත් කාරණයක් අපේ සමාජයට. හොයා බැලුවේ ඒ පුද්ගලයාගේ ගුණය මොකක්ද කියලා. දැන් වර්තමානයේ තියෙන සමහර ආයතන උදාහරණයක් විදිහට දැන් ඔය Google ආයතනය වගේ එයාලා බලන්නේ සහතික නෙමෙයි. එයාලට සහතික වැඩක් නැහැ. කොච්චර උපාධිය අරන් හිටියත් වැඩක් නැහැ. එයාලා බලනවා ප්‍රායෝගිකව මෙයාට අදාළ දක්ෂතාවන් ඒ වගේ මෙයාලගේ ආයතනයට ගැලපෙන ගුණාංග මේ පුද්ගලයා ළඟ තියෙනවද? එහෙනම් ඒ හැකියාවයි ගුණාංගයි තියෙනවා නම් කෙලින්ම එයාගේ වයස වැඩක් නැහැ. ස්ත්‍රී පුරුෂභාවය වැඩක් නැහැ. ඔහුගේ ඔය කොහෙන්වත් හදාගත්ත සහතික වැඩක් නැහැ. කොහොම ලබාගත් සහතිකයක් නම් වැදගත් වෙන්නේ අර ගුණයයි හැකියාවයි විතරයි. ඒ తీරවනම් ඒ ආයතනෙට මදව ගන්න. ඉතින් ඒ ආයතන ලොකු දියුණු ආයතනයක් නේ දැන් අපි දන්නවා ලෝකේ. ඉතින් ඒ විදිහට ඒ ආයතන දියුණුව පවත්වාගෙන යන්න ඕන හොඳ කාරණයක් මෙතනදී පැහැදිලි වෙනවා. ඒ තමයි පුද්ගල කුසලතාවය. ඒ වගේම ඒ පුද්ගලයා තුළ තියෙන ගුණාංග හොයලා බලලා තමයි තනතුරු පිරිනැමුවේ. හැබැයි මේ විදිහට තනතුරු පිරිනමන්න ගියාම දැන් වර්තමානයේ වුණත් ඒ විදිහට තනතුරු පිරිනමන්න ගියාම බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේටත් ඒක සිද්ධ වුණා. ඒකට හේතුව තමයි ওই චන්නහාමුදුරු බුදුරන් වහන්සේගේ තාම කුඩා කාලේ කියන්නේ බෝසත් අවදී පටන් සමීපතම චරිතයක්. ඉතින් උන්වහන්සේ බොහෝ සෙයින් බුදුරන් වහන්සේට චෝදනා කරා. අපි වගේ සමීපතමයන් ඉද්දි මේ වගේ මේ දැන් උදාහරණයක් විදිහට ඔය අන්‍ය ලබ්ධික, ඒ කියන්නේ වෙනත් ආගම්වල වෙනත් ආගම් අදහමින් තමයි අපි මේ අර කතා කරන සරියුත් මුගලන් තෙරුන් වහන්සේලා දෙනම ගිහි කාලේ උපතිස්ස කෝලිත විදිහට හැඳින්වුවේ. මේ දෙන්න වෙනත් ආගම්වල අය. ඉතින් මේ දෙන්න බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණාන් පස්සේ බුද්ධ ශාසන අගතනතුරු දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි ওই චන්නහාමුදුරුවෝ බොහෝ සෙයින් චෝදනා කළා බුදුරජාණන් වහන්සේට. දැන් මේ කියන චෝදනා සියල්ල විඳදරා ගනිමින් දැන් මේ අවස්ථාව පොඩ්ඩක් පැහැදිලි කරන්නේ ඔයාලට රචනා ප්‍රශ්නවලදී ලියන්න කරුණු ඕනිනේ. ඒ නිසා තමයි මේ කරුණු ටිකක් වැඩියෙන් විස්තර කරන්නේ. මේ අහගෙන ඉන්නකොට ටිකක් වෙහෙසයි තමයි. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි කැමැතිම දේවල් අපිට ලැබෙන්නේ නැහනේ. අකමැති වුණත් හොඳ දේ කරන්න වෙනවා. වෙහෙස වෙලා කැපවීම කරලා. ඒ නිසා මහන්සි වෙලා මේ දවස්වල ඉගෙන ගන්න ටිකක් හිත සංසුන් කරගෙන හිත එකඟ කරගෙන විසිරුවා ගන්නේ නැතුව ටිකක් පාඩමට අහුම්කම් දෙන්න උනන්දු වෙන්න. එහෙම නැති වුණොත් අපිට පස්සේ කාලේ ටිකක් දුක් විඳින්න සිද්ධ වෙයි ඊට වඩා. ඒ නිසා දැන් ටිකක් කැපවීම කරන්න. දැන් ටිකක් වෙහෙස වෙන්න. එතකොට මේ අවස්ථාවේ මේ කතා කරපු තනතුරු ප්‍රදානය සම්බන්ධයෙන් ඔයාලට මේ කරුණු ටික පැහැදිලි ඇති. අන්‍ය ලබ්ධික වුණ වෙනත් ආගමකින් ආපු දෙදෙනෙකු වන උපතිස්ස කෝලිත දෙදෙනාට බුද්ධ ශාසනය පැවිදි වුණාට පස්සේ බුද්ධ ශාසනයේ අගසව් තනතුරු පිරිනමනවා. එතනදී බුදුරජාණන් වහන්සේගේ සමීපතමයන්, ඒ කියන්නේ කුලයේ වශයෙන් ගෝත්‍රයේ වශයෙන් සමීපතමයන් බොහෝ සෙයින් විරුද්ධ වෙනවා. ඉතින් මේ දේ අපි ප්‍රායෝගිකවත් දන්නවනේ සමාජයේදී තනතුරු පිරිනමනකොට තමාට සමීපතමයන්ට දුන්නේ නැතිනම් පක්ෂපාතී අයට තනතුරු දුන්නේ නැත්නම් ඒ අය බොහෝ සෙයින් විරුද්ධ වෙනවා. බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ තනතුරු බුදුරජාණන් වහන්සේ පිරිනැමුවේ ඒ තමාගේ ආක්ෂිකයේද තමාගේ සමීපතමේද කියලා බලලා නෙමෙයි. තනතුරු පිරිනැමුවේම ඒ පුද්ගලයාගේ දක්ෂතාවය, පුද්ගලයාගේ හැකියාව, පුද්ගලයාගේ ගුණය හොයලා බලලා. ඔන්න ඔය කාරණේ හොඳට මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට හොඳට පැහැදිලි කරලා උත්තර ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ. දැන් ළමයින්ට කියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ළමයෙකුට කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ? පේනවද ළමයින්ට? ශබ්දේම ඇහෙනවද කියලා බලන්න කවුරු හරි කියනවද මේ ප්‍රශ්නේ?